කියන සිත දෙස සිතේ එන සිතවිල්ල බලනකොට ඒකට වැඩි වෙලාවක් පවතින ඉඩ හම්බ වෙන්නේ නෑ. ඒක කෙලෙස්ද නිකලෙස්ද ඒක රාගද ද්වේෂද හොඳට එහෙම ගියාම තමයි මේක වඩාත් එන නිසා මම නම් අහුවේ මම නම් රැවටේ ඕවට කියලා සුස්ගල අයින් කරන්න පුළුවන් වෙනවා. අපි ඊට ආපු ගමන් අපි මේ කෙලෙස් කියන්නේ මේ සුරතල් නෑ. කෙලෙස් සුරතල් විදිහට එන්නේ අපිව අල්ලන්න. බෝනික්කු වගේ එන්නේ. ඇවිල්ලා තනික් කරම අපිව වහගන්නවා. හරිද? එතකොට අද දවසේ දැන් එක වෙලාවක සරුවත් මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මුණ ගැහිච්ච වෙලාවක සරුවත් මහරහතන් අහනවා සාරිපුත්‍ර ඔබේ අද මෙයා හරිම එළියයි නෙමෝන. හරි ඉන්ද්‍රිය ප්‍රසන්නයිනේ. අද කවරනම් විහරණයකින් වාසය කළේහිද කියලා අහනවා. ස්වාමීනි ශුන්්‍යත විහරණයෙන් එනේන හැම දෙයක්ම තමන්ගේ සිතේ අරමුණු ගැන හිස් වශයෙන් බලමින් දෙයක් නැති වශයෙන් ආත්ම වශයෙන් ආත්මීය වශයෙන් තමා සහ තමන්ට අයත් වශයෙන් ගණ්ඩ බැරි විදිහටයි මම බල ඉන්නේ ස්වාමීනි කියලා. සාදු සාරිපුත්ත. ඔක ආර්ය විහරණයක්, බ්‍රහ්ම විහරණයක්, තථාගත විහරණයක්. මොකද්ද? ශුන්්‍යත විහරණය කියලා. ඒ නිසා තවදුරටත් හික්මෙන්න ඕනේ කොහොමද? දැන් ගවිස්ත්‍රාණන් වහන්සේ කිව්වා පිණ්ඩපාත ක්‍රමෙන් වඩින්න කියලා නේ මෙතන ඉඳලා. දැන් ඒක මටත් හිතුණා කොහොම හරි කියන්න ඕනේ කියලා. මයික් එක දුන්න නැත්තම් බලෙන් අරන් හරි. නමුත් ඒක උන්වහන්සේ කියපු නිසා මම නිකන් නොමලුණා. මෙතන ඉඳලා දැන් බුදුහාමුදුරු කියන්නේ. දැන් අද ඒකයි මම කිව්වේ යෝගාවචර සීලවන්ත පිරිස. අද අපි මෙතන ඉඳලා ડોક્ટર බස්නායක ගෙදෙට්ට ඒ දවල් දානට යනකොට දැන් අපේ නවාතැන් පොලේ ඉඳලා අපි ගොදුරු ගමට යනවා පිණ්ඩපාතේ. දැන් ડોක්ටර් ගෙදෙට්ට යනවා. ඒ තමයි ගම. ඒ පුංචි පරාශයක් තියෙනවා ගමේ යන මගක් වගේ පාර වගේ නේ ඇවිදින ප්‍රමාණය. ආරම්භ කරපු තැන ඉඳලා ගමට යනකම් ගමේ පිණ්ඩපාත කරපු වෙලාවෙත් ගමෙන් පිණ්ඩපාත කරන් තමන්ගේ කුටියට එන අතර කාලෙත් බලන්න කියනවා රාගසිතක් ආවද, ලෝභසිතක් ආවද, ද්වේෂසිතක් ආවද, මෝහසිතක් ආවද, ආවනම් ඔය තුන ආයෙත් නොවන විදිහට හික්මෙන්න කියනවා. ඇවිල්ලා නැත්නම් සාදු මට මහා ලාභයක්. රාග දේශ මොහ මේ විලායාවේ නෑ. එහෙනම් ඒ ප්‍රීතියෙන් දිවා රාත්‍රියේ ගත කරමින් හික්මෙන්න කියනවා බුදුහාමුදුරුවෝ. හරිද? ඒතර හැම තිස්සම තමන්ගේ එහෙනම් ඉලක්කේ දාන්න කොහටද එල්ල කරන්නේ? මනසට. කෙලස් තියෙන්නේ ඇඟේ නෙවෙයි. කෙලස් තියෙන්නේ සිතේ. ඇඟේ නම් ඉතින් මේ ડોක්ටර් කෙනෙකුට කිව්වොත් එම සල්ලි කර්මයක් කරලා අයින් කරගන්න පුළුවන්. සිත එහෙම බෑ. හැබැයි සිතේ කෙලස් ශල්්‍ය කර්මයකින් ඉවත් කරන වැඩපිළිවෙල මනෝවෛද්‍යවරයා ශ්‍රේෂ්ඨ ශල්්‍ය කර්මනේ ශල්්‍ය වෛද්‍යවරයා ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ වැඩපිළිවෙල අපිට උන්වහන්සේ දුන්නා. ඒක අපිටම හැම තිස්සෙම අපේ පැත්තෙන් වෙන්න තියෙන වැඩපිළිවෙලක් තියෙනවා. අපේ පැත්තෙන් වෙන්න තියෙන වැඩ එළියෙන් ගොඩාක් අපිට ඒ යුතුයකම වෙලා තියෙනවා මෙතෙක්. බාහිරින් වෙන්න තියෙන හොඳට නැද ධර්මය ඇහිලා නැද්ද? සත්පුරුෂය හම්බෙලා නැද්ද බලන්න? එළියෙන් ඒ සත්පුරුෂය අපිට බණ කිව්වේ නැද්ද? ඒ දෙක සම්පූර්ණ වෙලා තියෙනවා හොඳටම 100%ක්. දැන් මගේ පැත්තෙන් වෙන්න තියෙන දෙක සිද්ධ වෙලාද? මං ඒ යහපු ධර්මයේ නුවණින් මෙනෙහි කරනවද? මං ඒ ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් ඒ ධර්මාර්ගය යනවද? අන්න තමන්ගෙන් අහන්න ඕන. මට මතකයි තාලපුට හාමුදුරුව තමන්ටම අවවාද කරගත්ත හැටි. නේ තාලපුට හාමුදුරුවනේ තමන්ටම අවවාද කරගත්ත හැටි. හැමතිස්සෙම බාහිරින් බාහිරින් හම්බෙන්න ඕන පහසුකම් ටික මට ලැබිලා ඉවරයි. නමුත් අඩුව තියෙන්නේ මෙතෙක් මගේ පැත්තෙන් වෙන්න ඕනේ ටික වෙලා නැහැ. මම ප්‍රමාදයි. ඇයි? වෙලක් අපිට හරියට වැඩ ගොඩාක් වැඩ තියෙනවා. දැන් මෙතන ඉන්න අය එක එක වෘත්තිවල ජීවත් වෙන අය. වෛද්‍ය වෘත්තියේ ජීවත් වෙන අය ඉන්නවා. ව්‍යාපාර පැත්තේ කට්ටිය ඉන්නෝනේ. කොවිතෙන් කරන අය ඇති. වෙනත් වෘත්තීන් මට්ටමින් ජීවත් වෙන අය ඉන්නවා. දැන් මේ කියන්න හදන්නේ මෙහෙමයි. භාග්‍යවතුන් වහන්සේ
සංයුත්ත නිකාය සූත්‍ර දේශනාවක් තියෙනවා. ဒုတိ ය නානා විහරණ සූත්‍රය කියන ඕකට ဒုတိ ය මහා නාම කියලා සූත්‍රය ඒ දෙකම එක සූත්‍රයේ නම් දෙකෙම තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ මොකද සක්කේසු සාක්‍ය ජනපදේ කපිලවස්තු නගරේ දෙව් මේ නිග්‍රෝධාරාමේ වැඩ වාසය කරන වෙලාවක ඔය වෙනකොට උන්වහන්සේගේ ඥාති සහෝදරයෙක්නේ කවුද? මහානාම කියන්නේ. මහානාමගේ ලස්සන කතාවකුත් මම කිව්වා ඔබ ලාවට වගේ අහන් හිටියා. හන්දීගෙන ගවිස් ස්වාමීන් වහන්සේට. මේ එතකොට එතුමා අසනීපෙන් හොඳ වෙච්ච අලුත කවුද? මහානාම. ඊට පස්සේ ඔය අතරේදී භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේගේ සිවුරු සකස් කරනවා. මොකටද සකස් කරන්නේ? බුදුහාමුදුරුවෝ තව 3 මාසයක් ඇවෑමෙන් චාරිකාවේ වඩිනවා. ඒ නිසා උන්වහන්සේ චාරිකාවට අවශ්‍ය කරන ගමනට අවශ්‍ය කරන සිවුරු පිරිකර කෙන් තියෙනවා මීරිලා නම් මේවා කරන සෝදලා පිළිවෙලකට භික්ෂුන් වහන්සේලා සකස් කරනවා. ඕක භික්ෂුන් මහානාමට අහන්න ලැබුණා. තව 3 මාසකින් බුදුහාමුදුරුවෝ වඩිනවා. මෙහෙන් කපිලවස්තුවෙන් චාරිකාවෙන් එනිසා එයා බුදුහාමුදුරු මුණ ගැහෙන්න ආවා. බුදුහාමුදුරු මුණ ගැහෙන්න ඇවිල්ලා කියනවා සුතම් මේතම් බන්තේ සම්බහුලා කිර බික්කු භගවතෝ චීවර කම්මං කරොන්ති. බුදුහාමුදුරනේ මට අහන්න ලැබුණා බොහෝ භික්ෂුන් වහන්සේලා ඔබ වහන්සේගේ සිවුරු පිළියෙල කරනවල කුමටද? තේ නිට්ඨිත චීවරෝ භගවා තේමා සච්චයේන චාරිකම් පක්කමිස්ති. 3 මාසයක් කැවෑමෙන් ඔබ වහන්සේ චාරිකාවේ වඩිනවා කියලා මට අහන්න ලැබුණා. ඊට පස්සේ තමයි සුන්දර කොටස කියන්නේ මෙයා අපිට අදාළ දෙය ඔය ඇත්තන්ට අදාළ දෙය. තේසන්නෝ බන්තේ නානා විහාරේ විහෙරතං කේනස්ස විහාරේන විහාතබ්බං. ස්වාමීනි අපි නම් ගොඩාක් එක වැඩ කරන අය එකෝක ක්‍රියාකාරකම් වල යෙදිලා ඉන්න අය නැද්ද? ගිහි අය විවිධ දැන් මේ ඇත්තන්ගේ ජීවන වෘත්තිය එකක් සමහරු තව දෙකක් තුනක් වෙන්න පුළුවන්. ගෝවිත වෘත්තියක් කරනවා, ගෝවිතෙන් කරනවා, තව ඊට අමතර යම් ව්‍යාපාරයක් කරනවා වෙන්න පුළුවන්. විවිධ දේවල් කරනවා. එහෙම වැඩපිළිවෙලක ඉන්න අපිට එතකොට එහෙම වුණාම ડોක්ටර් බස්නායක මොකද වෙන්නේ? හරි ස්ට්‍රෙස්ද කියන්නේ. හරි පීඩයි නේද එක දේවල් වෙනකොට. එතකොට අහනවා මෙන්න මෙහෙම වෙකෙන් නිදහස් වෙන්න වගේ. ඔක මම කිව්ව අතරට දාලායි ටික. එයා අහන්නේ මේ විවිධ විහරණ වලින් වැඩවල යෙදිලා ඉන්න අපිට කවරනම් අරමුණක් තුල පිහිටලා ඉන්න එකද හොඳ? සුවපත් මනසක් ඇති කරගන්න මොන විහරණයක්ද භාවිතා කරන්න ඕනේ කියලා අස්වින් අයිය අහන්නේ. මොකද අහන්නේ? අපිට වැඩ අධිකයි නොඑක් වැඩවල අපි ඉන්නේ. කවරනම් අරමුණක් තුළ අපි පිහිටලා කටයුතු කළොත් මේ සැනසීම සුවය ශාන්තිය ලබන්න පුළුවන් කියන අර්ථයකින් අහනවා කවර විහරණයකින් වාසය කළ යුතුයිද කියලා. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ සාදු සාදු මහා නාම හරිම හොඳයි මහා නාම හරිම ඒතංකෝ මහා නාම තුම්මාකම් පතිරෝපං කුලපුත්තානං යන්තුම් මේ තථාගතං උපසංකමිත්වා පුච්චයාත. මහා නාම ඔබ වැනි ශාක්‍ය මේ කුලපුත්‍රයෝ තථාගතයන් වහන්සේ ළඟට ඇවිදිලා ඔය වගේ ප්‍රශ්න අහන එක හරිම හොඳයි. කොහොමද මේ ජීවිතය අරගෙන යන්න මොන අරමුණක් තුළද පිළිටන්න ඕනේ කියලා. හොඳ මතක තියාගන්න අපි අර පීඩාව එන වැඩකොට ඉන්නකොට මෙන්න මේකයි කරන්න ඕනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අපිට වැඩ පිළිවෙල කීපයක් තියෙනවා. ඕකේ මුලින්ම අපි ස්ථාවර වෙන්න ඕනේ වැඩක් තියෙනවා ඕනම කෙනෙකුට. පොඩි එක්කෙනාගේ ඉඳලා චූටි දරුවට තේරෙන්නේ තේරෙන මට්ටමේ මහල්ලා දක්වා වැඩ පිළිවෙලක් තියෙනවා කරන්න. ඉස්සල්ලාම එක තමයි සද්දෝ ආරාධකෝ හෝති. මේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරන්නේ කවුද? ශ්‍රද්ධාවන්තයා. ශ්‍රද්ධාව නැත්තම් මේක ඉදිරි ගමන නැහැ. ශ්‍රද්ධාව නැත්තම් ඉදිරි ගමන නැහැ. සද්දෝ ආරාධකෝ හෝති නෝ අසද්දෝ.
ශ්‍රද්ධාව නැති කෙනාට මේ ධර්ම මාර්ගයේ සතුටකුත් නැහැ, සම්පූර්ණ කිරීමකුත් නැහැ. ඒක ආරාධකෝ ආරද්ධ විරියෝ ආරාධකෝ හෝති. නෝ කුසීතෝ. පටන් ගත්ත වීරය තියෙන කෙනාද අපිට ආරම්භක ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා තුනක් තියෙනවනේ නේද? පටන් ගන්න වීර්ය සමාවුන්ට තියෙනවා එතනම ඉවරයි. ඊටු දෙක සිද්ධ වෙන්නේ. සමාවුන් ටිකක් දුර යනවා ගිහිල්ලා අවසානයේ දක්වා යන්න. කෙනෙක්ට තියෙන්නේ ආරම්භ කරපු ශක්තිය, අදිෂ්ඨානයේ වීර්ය ප්‍රතිඵලය දක්වාම යන්න. ඒ ප්‍රතිඵලය තාම අපි පරිපූර්ණ වශයෙන් ලැබලා එහෙනම් මේ වීර්යය, මේ ශීලය, මේ සමාධිය, මේ ප්‍රඥාව ඒ දක්වාම ලබන්නට වීර්යය අරගෙන යන්න ඕනේ. එහෙම ගියොත් තමයි මේක පරිපූර්ණ වෙන්නේ. ආරද්ධ වීරියෝ ආරාධකෝ හෝති. පටන්ගත් වීර්යය ඇති කෙනා තමයි මේක සම්පූර්ණ කරන්නේ. මොකද්ද? මේ ධර්ම මාර්ගය. අම්මැලියට නම් මේකෙන් ප්‍රයෝජනයක් ලබන්න බැහැ කියනවා. ඊළඟට උපට්ඨිතස් සතේ ආරාධකෝ හෝති නෝ මුට්ටස්සති. දැන් මොකද්ද වැදගත්? තව ඕන එකක්. සිහිය කියන එක. මොන සිහියද? හැම තිස්සම ඉස්මතු වෙලා තියෙන සිහිය. අයියෝ මට අමතක වුණානේ. සික්කිය කියනවා. හැබැයි සිහිය නිරන්තරයෙන් ඉස්මතු කරන් ඉන්නකොට Tamanට තේරෙනවා මේක හරි, මේක වැරදි, කළ යුත්තේ මේකයි, නොකළ යුත්තේ මේකයි කියලා. එළඹ සිටි සිහිය තියෙන කෙනාටයි මේ ධර්ම මාර්ගයේ ප්‍රතිඵලය, සිහි මුලා වෙච්ච කෙනාට මේක ප්‍රතිඵලයක් ලබන්න බැහැ කියනවා. ඒ තුන්වෙනි කාරණා. හතරවෙනි එක අපිට තියෙන්න ඕන ටික අර උඩට යන්න. සමාහිතෝ ආරාධකෝ හෝති නෝ අසමාහිතෝ. හිතේ එකඟකමක් නැත්තම් පැය ගණන් ධානයෙන් ඉන්න කියන එකඟකමකුත් නෙවෙයි. යම් මට්ටමකින් මේ තප්පරේ එකඟත්වයක්, මේ වෙලාවට තැම්පත් බවක් හිතේ නැත්තම් මේක සම්පූර්ණ වෙන්නේ නැහැ කියනවා. ප්‍රඥාව තියෙන්න ඕන කියන පස්වෙනි කාරණාව. ප්‍රඥාව නැත්තම් මේ වැඩේ සාර්ථක නැත. ඉමේසු කෝ ත්වං පංචසු ධම්මේසු පතිට්ඨං එච්ච ධම්මේ උත්තරි භාවේත භාවීයාසි. මහානාම මෙන්න මේ කියපු පහ ඉස්සලා සම්පූර්ණ කරලා ඉන්න. මොනවද? ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. මේ පහටකින් නම් මොකද්ද? ඔව්. පංචේන්ද්‍රිය කියන්නේ එහෙකන්නාසය දිව නෙමෙයි නේද? ඔය කියව පාට පංචේන්ද්‍රිය. ඕක වඩාත් ප්‍රබල වෙච්ච තැන, ප්‍රබල වෙන තැන තමයි බල බවට. එනම් පංච ඉන්ද්‍රිය, පංච බල අපි තුල දිනු කරන් යනකොට තමයි තව ටිකක් තියෙන්නේ අපිට කරන්න. ඒ ටික. එහෙම ඔය පහ සම්පූර්ණ කරගෙන පරිපූර්ණ වශයෙන් බැරි වුණත් පොඩ සම්පූර්ණ කරගෙන ඉදිරියේ දිනු කරන්න තියෙන කරුණු 6ක් මොනවද? ධම්මේ උත්තරි භාවේ යාසි. කරුණු 6ක් ඉදිරියේ දියුණු කරන්නලු, වඩන්නලු. ඉදත්වම් මහා නාම තථාගතං අනුස්සරෙය්‍යාසි. බුදුහාමුදුරන්ගේ ගුණ මේ මෙනෙහි කරන්නලු. බුදුරජාණන් වහන්සේගේ තථාගත ගුණ, බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කරන්න කියනවා. ඒ දැන් ওই ටික කියන්නේ මොකද්ද? අර නොඑක් වැඩවල යෙදිලා ඉන්න අපිට ඒ වැඩේ අතරේ කුමක්ද කළ යුත්තේ කියලා ඇහුවනේ. ඕන් දැන් කියනවා කරන්න ඕන ටික. අර වැඩේ කරන ගමන් මේව ටික. තව ලස්සනට යටින් කියනවා බුදුහාමුදුරුවෝ. එහෙනම් තථාගත ගුණ සිහිපත් කරන්න. මොනවද? ඉතිපිසෝ අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදුහානුතර පුදම සත්තා දේවනුස්සාන බුද්ධෝ භගවා. බුදු ගුණ මෙනෙහි කරන්න කියනවා. යස්මින් මහානාමේ යම් වෙලාවක යම් ආර්ය ශ්‍රාවකේ මේ තථාගත ගුණ සිහිපත් කරන්නේ නම්, බුදු ගුණ මෙනෙහි කරනවා නම් යම් වෙලාවක නේවස්ස තස්මින් සමේ රාග පරියුට්ඨිතං චිත්තං හෝති. බුදු ගුණ මෙනෙහි කරන වෙලාවේ තියෙන අශිරිය මොකද්ද කියන්න? රාගයට බැසගත් හිතක් හිටින්නේ නැහැ. ලෝභ සහගත හිතක් පවතින්නේ නැහැ බුදු ගුණ මෙනෙහි කරන වෙලාවේ. න දෝෂ පරියුට්ඨිතං චිත්තං හෝති.
බුදු ගුණ මෙනෙහි කරන වෙලාවේ ද්වේෂයට ඉඩක් නෑ. ද්වේෂෙන් පීඩිත වූ සිතක් ඇත්තේ නැත. න මෝහ පරියුට්ඨිතං චිත්තං හෝති. බුදු ගුණ මෙනෙහි කරන වෙලාවේ මෝහයට ඉඩක් නෑ. මුලාවට ඉඩක් නෑ. ඒ බුදු ගුණ කියලා කියන්නේ මෙනෙහි කරන වෙලාව කියන්නේ මෝහයට අවස්ථාවක් නෙවෙයි. රාග, ලෝභ, දේශ වලට ඉඩක්. දැන් ඔබට රාග, දේශ, මෝහ පීඩාවක් නම් ඒ එන වෙලාවේදී කළ යුත්තේ කුමක්ද? බුදු ගුණ මනසිකාරයයි. උජුගත මේවස්ස තස්මින් සමේ චිත්තං හෝති තථාගතං ආරබ්බ. අර බුදුහාමුදුරුවන්ගේ ගුණ මෙනෙහි කරනකොට හිත මක් වෙනවද? ඇද වෙච්ච හිත, වක් වෙච්ච හිත, කෙලස් වලින් යට වෙච්ච හිත මක් වෙනවද? ඍජු බවටපත් වෙනවා. ඍජු බවට කියන්නේ ඇද නැති බවටපත් වෙනවා. ඒ සිත ශක්ති බල සම්පන්න සිතක් වෙනවා. කොමක් උදෙසාද? බුදු ගුණ අරඹයා තථාගතං ආරබ්බ. නේද? එතකොට උජුගත චිත්තෝ කෝපන මහානාමාරිය ශාවකෝ ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමුච්ඡං. ඔන්න බලන්නකො බුදුහාමුදුරුවන්ගේ ගුණ මතක් කරනකොට මොකද වෙන්නේ? නේද? අපිට දැන් බුදු ගුණ මේ කරන්න ඕනේ වැඩි මේකයි කරන්න ඕනේ කියලා කියනකොට ඉතින් අප්පා වන්දන්නේ ඇනොන්ත ඔගේයි. නේද? ඇනොන් යනවා. කවුද දන්නේ අප්පා පහට නැරෙයිද කියලා? මැරලා ගිහිල්ලා දිවි ලෝකේ මීටරු ටික කරන්නද? no chance. sure නෑ. ඉන්නේ කෙලස් සහිත දැන් නෙවෙයි. කෙලස් ඉස්මතු වෙන සිතක් තියාගෙන ඉන්නේ. ඒ නිසා තථාගතයන් වහන්සේ සිහිපත් කරනකොට හිත සිජු වෙනකොට මොකද වෙන්නේ? එයා තුළ බුදුහාමුදුරන් ගුණ පිළිබඳ අවබෝධයයි ඒ පිළිබඳ ගැඹුරු අර්ථයත් එක්ක තමන්ට තුළ ඇති වෙනවා මොකද්ද? ප්‍රමෝදයක් කියන එකක් ඇති වෙනවා. බුදු ගුණ මානසිකාරයත් එක්ක ඇති වෙන්නේ මොකද්ද හිතේ? ප්‍රමෝදය ඇති වෙනවා. පමුදිතස්ස පීති ජායති. ප්‍රමුදිත භාවයත් එක්ක ප්‍රීතිය ඇති වෙනේ. ප්‍රීතිය දැනෙන මට්ටමේ ප්‍රීතිය. කෙලෙස් සහිත ප්‍රීතිය නෙවෙයි ඒ ප්‍රීතිය. බුදු ගුණ අවබෝධයෙන් එන ප්‍රීතියක් ඒක. මෙනෙහි කිරීම. ඒ ප්‍රීතිය එනකොට මොකද වෙන්නේ? ප්‍රීති මනස්ස කාය පස්සද්දති. කය මොකද වෙන්නේ? කය tempat සැහැල්ලු වෙනවා. ප්‍රීතියත් එක්කද මොකද වෙන්නේ? පස්සද්ධිය එනවා. දැන් පස්සද්ධිය තියෙනවද? දරන්න. පස්සද්ධිය කියන්නේ මොකද්ද? කායික මානසික සැහැල්ලු බව, දරත ගතිය අඩුයි, බර ගතිය අඩුයි. දැන් කය මෙතන තියෙනවද නැද්දවත් කියලා දැනෙන්නේ නැති වෙන්න ඕනේ. දැනෙන්නේ නැහැ තමරුන්ට කොහොමදද දැන්? නේද? දැන් අපි නිදාගත්තාම දැනෙන්නේ නැහැනේ කොහොමදත්. එතකොට මේ අපිට පස්සද්ධියත් එක්ක සැහැල්ලු බව ඒක අපිට දැනෙන්නේ. මොකක්ද පස්සද්ධිය එන්නේ? ප්‍රීතිය නිසා. ප්‍රීතිය එන්නේ මොකෙන්ද? ප්‍රමුදිත භාවය නිසා. ප්‍රමුදිත භාවයේ දැන් ආවේ කොතනින්ද? ප්‍රමුදිත භාවයේ මූල ධාතුව මොකද්ද? දැන් මේ එන්න හේතු උනේ ප්‍රමෝදේ. කුමක් කළ නිසාද? බුදු ගුණ මනසිකාරය නිසා. ප්‍රමෝදේ නිසා ප්‍රීතිය. ප්‍රීතිය නිසා පස්සද්ධිය. අනිවාර්යෙන්ම ආයේ පතන්න ඕනේ නැහැ පස්සද්ධිය આવොත්. මොකක් ලැබෙන්නද කියලා පතන්න ඕනේ නැත්තේ? පස්සද්ධිය තියෙන එකන ප්‍රාර්ථනා කරන්න ඕනේ නැහැ මගේ හිත සමාධි වේවා කියලා. මොකද වෙන්නේ? පස්සද්ධියත් එක්කම හිත සමාධි වෙනවා. ඔන්න එයාට සැපේ ලැබෙනවා. පස්සද්ධියත් එක්ක පස්සද්ද කාය සුඛං වේදීති සුවේ ලැබෙනවා. සුවයත් එක්ක මොකද වෙන්නේ? සමාධිය ලැබෙනවා. සමාධිය අන්න හොඳ. ඔන්න තැනකට ඇවිල්ලා තිනවා අපේ හිත බුදු ගුණත් එක්ක සමාධියටපත් වෙලා. ඉමං කෝත්වම් මහානාම බුද්ධා නුස්සතින් ගච්ඡන්තෝ. අන්න බලන්න බුදුහාමුදුරු දේශනා කරන බුදු ගුණ වඩන්න ඕනේ තැන් ඔය වෙලාවේ. යන ගමන් බුදු ගුණ මනසිකාරය කරමින් යන්න. දැන් අපි යන්නේ මෙතනින් කොහෙද? කායික රෝහලට යනවා ඩ්‍රයිව් කරමින් යනවා වාහනේ පයින් යනවා.
වැඩපොළට යනවා, කුඹුරට යනවා, ආහාර මෙහෙ යනවා. ගච්ඡන්තෝපි භාවේයාසි යන ගමන් බුදුගුණ මෙනෙහි කරමින් යන්න. එතකොට රාග දේශ මොහ එයිද හිතට? යන තැන අරමුණු කරන් තියෙනවා. ওই පැත්තෙන් යනෝනේ මාර්ග සංඥා ඒවත් දැනගෙන අපි බුදුගුණ මනසිකාරය කරමින් යනවා. ගච්ඡන්තෝපි භාවේය. තිතෝපි හිතගෙන ඉන්න වෙලාවෙත් බුදුගුණ මෙනෙහි කරන්න. හිතගෙන ඉන්න වෙලාවෙත් බුදුගුණ මෙනෙහි කරන්න. නිසින්නෝපි දැන් ඔන්න ඉඳගෙන ඉන්න ඉරියව්වක් තියෙනවා. ඉඳගෙන ඉන්න වෙලාවෙත් වෙන වැඩක් නැත්නම් ඒ වෙලාවෙත් මොකද කරන්න ඕනි? බුදුගුණ මනසිකාරය කරන්න. කම්මන්තං අදිත්තහන්තෝපි භාවේයාසි වැඩ කටයුත්තක් ආරම්භ කරන්න පෙර වැඩක් ආරම්භ කරන්න පෙර බුද්ධානුස්සතිය වඩන්න මෙනෙහි කරන්න. පුත්ත සම්බාධ සයනං අජ්ජාව සන්තෝපි භාවේස දරු මල්ලොත් එක්ක මහා කරදර මැද්දේ ගෙදර ඉන්නකොට මොකද්ද වඩන්න කියන්නේ? බුදු ගුණ අරග ගැන හිත හිටියොත් තවත් කරදරේ. තියෙන කරදර මදිවට ඔය අතරේ ඔන්න දාගන්න විජහාට බේතක් මනසට මොකද්ද? බුද්ධානුස්සතිය. කරදර තියෙන වෙලාව ගෙදර. අපි තියෙන තවත් ප්‍රශ්න පිට මදිවට තවත් ප්‍රශ්න. ඉතින් මේක වැල්වට අරන් ගොතාගෙන හිත හිතා ඉන්නකොට අරක දෙගුණ තෙගුණ වෙනවා. ඔය විදිහටම කියනවා ඊට පස්සේ ධම්මානුස්සතිය ධර්මයේ ගැනත් මෙනෙහි කරන අර තිද්දියමයි යන්නේන ගමන් ධර්මානුස්සතිය. සංඝානුස්සතිය යන්නේන ගමම වඩන්න කියනවා. වැඩ කටයුතු ආරම්භ කරනකොට. සීල වැඩවලදී. තුන්වෙනි එක සංඝානුස්සතිය. හතරවෙනි එක මොකද්ද? ශීලානුස්සතිය වඩන්න කියනවා. සීලානුස්සතිය වඩන්න පුළුවන් සාමාන්‍ය කෙනෙකුට පුළුවන්ද? සීලයක් රකින්න නැති කෙනෙකුට පුළුවන්ද? එහෙනම් සීලානුස්සතිය තමන්ගේ සීලය ඉද මහා පුණජ පරන්තවම් මහානාම අත්තනෝ සීලානි අනුස්සරියාසි. අනුන්ගේ සීල් නෙමෙයි. කාගේ සීල්ද? තමන් රකින්න තිල්. ඒ සීලය තමන්ගේ පංච සීලය වෙන්න පුළුවන්. අෂ්ටාංග සීලය වෙන්න පුළුවන්. තමන්ගේ දස සීලය වෙන්න පුළුවන්. කවර හෝ තමන් රකින්න සීලයක් ඒක මෙනෙහි කරන්නලු. ඒ සීලය කොයි වගේ වෙන්න ඕනේද? ආරක්ෂා කරන සීලය. අකණ්ඩානි කැඩිලා නැහැ. කොහෙන්ද කැඩිලා නැත්තේ? පන්සිල් ගත්තොත් මුල් පදේ කැඩලත් නැහැ, අග පදේ කැඩලත් නැහැ. අකණ්ඩ කියන්නේ මුල අග දෙක කැඩලා නැහැ. ඒක අකණ්ඩ ශීලයක්. අච්චිද්ද තුන්වෙනි සිල් පදේ කැඩලා මැද හිල් වෙලා ඇඳුමක. අච්චිද්ද කියන්නේ සිඳිලා නැහැ, හිල් වෙලා නැහැ, මැද කැඩිලා නැහැ. අච්චිද්දයි. අශබලයි. මුලින් එකක් දෙකක් තුනක් පිළිවෙලට කැඩලත් නැහැ. අකම්මාශානේ මැදින් පිළිවෙලට කැඩලා ගිහිලා නැති සීලයක්. බුද්ධිශානි මෙන්න මේ සීලයේ තියෙනවා පොඩි අඩුවක් බොහෝ අයට රකින්නකොට. අර විශාකාවගේ ඇහුවාම අර යාළුවන්ගෙන් ඇයි සිල් රකින්න කියලා මහත්ෙක් ලබා ගන්න කිව්වා. තරුණ නේද? බැඳපෙක්කෙන් ඇයි කුළුඳුලේ පුතෙක් හම්බෙන්න කිව්වා. එන ඒව බුද්ධිස්ස සීලයක්. තෘෂ්ණාවත් එක්ක එකතු වෙච්ච සීලයක්. තෘෂ්ණාවත් එක්ක මුසු වෙච්ච සීලයක්. විඤ්ඤුප්ප සත්තානි අපේ ආරක්ෂා කරන සීලයේ නුවණැත්තන්ගේ ප්‍රශංසාවට භාජනය වෙච්ච සීලයක් වෙන්න ඕනේ. සීලය මොන සීලයක්ද? කැඩිච්ච නැති, සිදුරු වෙච්ච නැති, අශබල කියන්නේ පිළිවෙලින් දෙක තුන කැඩලා නැති, අකම්මාසාන කියන්නේ මැදින් 3 4 5 කැඩලා නැති, තණ්හාවට දාසත්වෙන් තොරව ප්‍රාර්ථනා අරව මේවා මේ සීලෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් නැති, ඊළඟට නොවනැත්තන්ගේ ගර්හාවට භාජනය නොවන වර්ණාවට ලක් වෙන සීලයක් වෙන්න ඕනේ. අපරාමට්ටානේ මේ සීලෙන් දෙවියෙක් වේවා, බ්‍රහ්මීක් වේවා, මේ සීලෙන් මට සම්පූර්ණ නිවන් සුද්ධිය ලබන්න පුළුවන් කියලා වැරදි විදිහේ දර්ශනයක් ඇති කර. මේ සීලෙන් නිවන් දකින්න පුළුවන් තනිකර සීලෙන් විතර බෑ. ඒක අදිතාලම. හැබැයි සීලෙන් නැතුව නිවන් දකින්න පුළුවන්ද? ඒත් බෑ. ඊට පස්සේ අන්තිම සමාධි සංවත් සමාධියට හේතු වෙන සීලයක්. සමාධිය වඩන්න බෑ සීල් නැතුව. වැඩිනව නම් ඒක මිච්ඡා සමාධිය. සම්මා සමාධියක් වෙන්නේ නැහැ. සීලය සමාධියට ළඟම ආසන්නම කාරණාව තමයි සීලය කියන එක.
එතකොට ඒ බඳු සීලයක් රකින්නකොට ඒ වෙලාවේ ඒ තමන්ගේ සීලේ ආරම්භය තමන්ගේ සිත මක් වෙනවද? ඒ සීලේ මෙනෙහි කරනකොට තමන්ගේ හිතේ රාග, ද්වේෂ, මෝහයන් නැති වෙලා යනවා. තමන්ගේ සීලය ඇයි? ප්‍රීතියක් එන්නේද මම මේ වගේ සීල රැක්ක කෙනෙක් කියලා. අද අර උදේ මතක් කළා ශක්තිති රජ සැපේටත් වඩා වටිනවා කිව්ව පොයේ දවසේ සිල් සමාදන් වෙන. මොකද මනුෂ්‍ය සැපේට වඩා දිව්‍ය සැපේ උතුම් කියලා බුදුහාමුදුරුවෝ දයි. මේකෙන් පස්සේ අපි ප්‍රාර්ථනා හිතනවා නම් නිවන් දැක්කේ නැත්නම් කෙලින්ම කාමාවචර දිව්‍ය ලෝකයකට යන මාර්ගඵල නොලැබුවොත් ඒ විදිහට නේද? අර විදිහට. එතකොට අන්න ඒ නිසා රාග, දේශ, මෝහ යටපත් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ මහා නාමයට කියනවා. එහෙම කියලා ඊළඟට කියනවා මෙයාගේ හිත සම්පූර්ණයෙන්ම ඍජු බවටපත් වෙනවා. මෙයා අර තමන්ගේ ශීලයේ නිසා ඇතිවන ප්‍රමෝදයක් වෙනවා. ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සැපය, සැපයෙන් සමාධිය, සමාධිය ඉදිරියට යන්න පුළුවන්. තව ඕන මෙතන කියනවා ඔබ යන්නේ එනකොට තමන්ගේ ශීලයේ මෙනෙහි කරමින් යන්න. අපි යන්නේ ඒවද? නෑ, මේක ඇතුලේ ගිනි අරයි යනකොට අපිට අරව එන්නේ නෑ. බුදුහාමුදුරු යන්නේ එන ගමන් ඉන්න ගමන් නිදාගෙන ඉන්න ගමන් වැඩ ආරම්භ කරනකොට ගෙදර ප්‍රශ්න මැද්දේ ඉන්නකොට මෙන්න මේ තමන්ගේ ශීලයේ මෙනෙහි කරන්න. ඊළඟට කියනවා තමන්ගේ ත්‍යාගය අත්තනෝ ඡාගං අනුස්සරේයාසි. එයාට මෙන්න මෙහෙම කරනවා. ලාභවතමි සුලද්දං වතමි. මට මහා ලාභයක්. මට මනා ලැබීමක්. එයි මොකද ලැබීම? යෝහං ඒ මම යම්මක් මම ඒ මම මච්චේර මල පරිඋට්ඨිතාය පජාය. මහා තෘෂ්ණාවෙන් ඉන්න මිනිස්සු අතරේ විගත මල මච්චේරේන චේතසාගාරං අජ්ජාවසාන. තණ්හා මොනවද මේ මසුරු මලකඩ නැතුව ආසා ලෝභ තණ්හා නැතුව මම අද දවසේ මේ ගෙදර ජීවත් වෙනවනේ. මම තණ්හා නැතුව, මසුරුකම නැතුව, ලෝභකම නැතුව. ඒක මට මනා ලැබීමක්, මනා ලාභයක්. මගේ ඒ කොහොමද මම ජීවත්? මුත්තචාගෝ මන් දෙනවා, මනසින් අත්හැරලා දෙන්නේ. තණ්හාව එකතු වෙලා තණ්හාව අත්හැරලා දෙන්නේ මුත්තචාග. පයත පානි හැම තිස්සම අත්හොදන් ඉන්නවා. කොහොමදද? දන් දෙන්න. ඉඟන්නෙක්වවත් අත්හොදන් දෙන්නේ. අපි ඉඟන්නෙක්වවත් ඉඟන්නට තියෙන්නේ අර හොදන්න දාපු කුරුනේ සමහරු දෙන්නේ. නමුත් ඕනම සත්පුරුෂයෙක් හිඟන්නට දෙන්නේ ඊටාම පිරිසිදු දෙයක්. වටිනා විදිහට ඒක හිඟන්නටත් දෙන්නේ. එහෙනම් ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට කොහොමද දෙන වැද්දයක් නේද? අත හොදලා දෙන්නේ, හොදගෙන දෙන්නේ. අයත පානි වස්සග්ගරත හැම තිස්සම දන් දීමට ඇලිච්ච කෙනෙක්. යාච යෝගෝ ඕනම කෙනෙක් මෙයා ගාවට එන්න යෝග්‍යයි. සමහර මිනිස්සු නෙමෙයි, හිඟන්නෝ නෙවෙයි, බල්ලෙක්වත් බත් ටිකක් කන්නේ ගෙදෙත් එන්නේ. ඇයි? බල්ලක් දන්නවා මට ගල් පාරක් පොළු පාරක් තමයි මේකෙන් මේ ගෙදරින් වදින්නේ කියලා. එකක් දැන් දෙකක් යනවා. ඇයි අර ගෙදරින් වදින්නේ ගල් පාරවල්, පොළු පාරවල්. ඒ නිසා හිඟන්නේ ඉල්ලන් එන්න මිනිහෙන් නෙමෙයි, බල්ලෙක් සතෙක්වත් එන්නේ නැහැ ඒ ගෙදෙට්ට. නමුත් මෙයාගේ ගෙදෙට්ට ඕනම කෙනෙක් එන්න යෝග්‍යයි. යාච යෝගෝ ඕනම කෙනෙක් මංගාවට ඇවිල්ලා ඊළඟ යෝග්‍ය කෙනෙක් මම දෙන්න සූදානම් කැමැත්තෙන් ඉන්නේ. දාන සංවිභාගරතු. මේක හාමුදුරන්ට, මේක අරයට, මේක මට කියලා වෙන් කරලා නෑ. සැබෑ ආර්ය ශ්‍රාවකයයි ගෙදර සියල්ල දන් දෙන්නයි තියෙන්නේ කියලා හිතන් ඉන්නවා. ඒ සියල්ල වෙන් කරලා තියෙනවා. තමන් පරිහරණය කරනවා, ආවොත් දෙනවා. ඛණ්ඩගත් වෙලාවේ ඒකිනුත් දෙනවා. නේද? දැන් අපේ හිටිය අර බුදුරජාණන් වහන්සේ ගෙදරකට වැඩියා දන් වළඳන්න. පින්ඩපාතේ බමුණා ගේ පැත්ත බලාගෙන දානේ මේ කෑම ගන්නෝනේ. බමුණයි බැමිණි කෑම ටික හදලා බමුණ හැබැයි කෑම ගන්න පිටි ඉස්සරහ පැත්තට පස්ස හරවලා මේ ගේ පැත්ත බලාගෙන පිටේ පැත්ත. බැමිණි මේ පැත්තේ ඉඳගෙන බමුණට කෑම ටික පිළිගන්නවා. බැමිණි දැක්ක බුදුහාමුදුරුවෝ වැඩලා ඉන්නවා. බමුණ දැක්කොත් බුදුහාමුදුරුවෝ ඉන්න බව අනිවාර්යෙන් මේ කෑම එක එහෙම් පිටින්ම දෙනවා. දුන්නොත් මට ආයෙ මෙයාට උයන්න වෙනවා. බැමිණි මොකද කළේ? ඔළුවෙන් සංඥාවක් දුන්නා බුදුහානට යන්න කියලා. ඔළුවෙන් සංඥාවක් කළා. වචනෙන් කියනකොට බමුණ දැනගන්නවනේ ඇවිල්ලා කියලා එළිය කවුරු හරි. ඔළුවෙන් සංඥාවක් දුන්නා යන්න ඉඳිපා යන්න කියලා.
බුදුහාරු කන්නේ මම යන්නේ නැහැ කියලා ඔළුව පද්දලා බුදුහාරු කන්නේ මම යන්නේ නැහැ කියලා. මේ යකෝ බුදුහාමුදුරුත් මෙහෙම ඉරියව් පානවනේ කියලා බැමිනිට hina ගිය හයියෙන්. බැමිනි තනියෙන් හයියෙන් එනොන බමුණ බැලුව පිටිපස්ස. බුදුහාමී කවුද? මං ගෞරව කරන මගේ සද්ධාව පිළිලා අනේ ඒ ශාන්ති නායක බුදුරජාණන් විජාට ගිහිල්ලා වැඳ ස්වාමීන් වහන්සේ ස්වාමිනී සමා වෙන්න දැක්කේ නෑ වෙරළා ඉන්න බව. මට සමා වෙන්න මං තියෙන කෑමකින් භාගයක් කාලා ඉවරයි. ඔබ වහන්සේ කැමති නම් මං පිළිගන්නට සූදානම්. අපි මේ ඕනම දෙයක් ලැබෙන දෙයක් වළඳන අය. ඒ නිසා ඔබ කැමති නම් ඒක පිළිගන්නන්න පුළුවන් කිව්වා. අන්තිමට ඉතින් බොහොම ප්‍රසාදයට පදලා දුන්නා නේද? ඒගොල්ලන්ට මහා ලාභයක් වුණා ඒකෙන්. ඒ වෙලාවේ තමන් කණ්ඩගත් එක උනොත් දෙන්න සූදානම් කවුද? සැබෑ ත්‍යාගවන්තයා. සැබෑ අත්තරින්න. ඇයි හොඳට බලන්න ඔබලට තියෙන්නේ සැබෑ ආර්ය ශ්‍රාවකයාට දීමෙන් පුදුම සුවයක් තියෙනවා. එයා කන්නේ. දැන් අම්මලා බලන්න ගෙවල් වල තාත්තට දෙනවා දරුවන්ට දෙනවා. එයා අම්මා කන්නේ මොනවද? දංකුඩ. හැබැයි අම්මා දුක් වෙනද මං දංකුඩ කෑවා කියලා. ලොකු ගුණයක් නැති වෙන්න පුළුවන්. ආර්ය ශ්‍රාවකත්වයේ දක්වා නොගිය කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයාට ඒක දීලා හරිය සතුටු වෙනවා. එහෙනම් ගුණවතෙකුට දුන්නාම ලබන සතුට බලන්න මොනතරම් ප්‍රබලද කියලා. එතකොට ආන්ගේ ත්‍යාගයේ මෙනෙහි කරනකොට Taman තුල Tamanගේ මම මෙහෙම දන් දීපු කෙනෙක්. Tamanට ලොකු සතුටක් එනවා. ඒ රාග දේශ මොහ ඉස්මතු වෙන්නේ නැහැ. ඊළඟට කෙටි යනකොට ඒ නිසාම Tamanගේම ත්‍යාගී ගුණය සිහිපත් කරනකොට මොකද වෙන්නේ? ප්‍රීතිය, ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය, සමාධිය ඇති වෙනවා. අන්නේ ත්‍යාගානුස්සතිය තමන්ගේම දීපු දේ මිනී කිරීමෙන් ඇති කරගත්ත මේ ගුණය යන එන විට ඉන්න විට නිදන විට වැඩ ආරම්භ කරන විට ප්‍රශ්න මැද්දේ ඉන්නකොට ත්‍යාගානුස්සතියයි වඩන්න කියන්නේ. බුද්ධානුස්සතිය වඩන්න කිව්වා, ධම්මානුස්සතිය වඩන්න කිව්වා, සංඝානුස්සතිය වඩන්න කිව්වා, සීලානුස්සතිය වඩන්න කිව්වා, ඡාගානුස්සතිය වඩන්න කිව්වා. අන්තිම එක මොකද්ද? දේවතානුස්සතිය වඩන්න. කොයිද දෙවියෝ ඉන්නේ? සාන්ති දේවා, චාතුම් මහරජිකා, සාන්ති දේවා, තාවතිස්ස, සාන්ති දේවා, යාමා, සාන්ති දේවා, තුසිතා, නිම්මාන රතිනෝ, පරිනිම්මිත වසවත්තිනෝ, සාන්ති දේවා, බ්‍රහ්මකායිකා, සාන්ති දේවා, තදුත්තරි. බ්‍රහ්මකායිකෙන් තවත් උඩ ඉන්නවලු. චාතුම් මහරජිකේ පරමායස කීයද? යන්නත් ඉන්න කට්ටියනේ මෙතන ඉන්නේ අප්පා. මෙතන කෙනෙක් චාතුම් මහරජිකේ ගියොත් ඔයගොල්ලන්ට ආයුධ කොච්චර ප්‍රසන්න විඳින්න වෙනවද එහෙගේ? පරමායස චාතුම් මහරජිකේ අනිවාර්යයෙන්ම මේ මෙහෙන් ගොඩ යන අය එහෙ යන කට්ටිය ඉන්නවා මේක. එහෙට අපේ අවුරුදු 90 ලක්ෂයක් චාතුම් මහරජිකේ පරමායස ගියොත් 90 ලක්ෂයක් අවුරුදු එහෙ 90 ලක්ෂයක් ලක්ෂ 90 චාතුම් මහරජිකේ. තාවතින්සිත ගියොත් එක්තර අපේ මේ 100ට අඩු වෙනද? එහෙ ගියොත් කොච්චරද? සෑහෙන්න රෙස්ටොරන්ට් දාගෙන අප්පා සෑහෙන්න ඉන්න පුළුවන්. කල් බිස්නස් කරගෙන නේ? කොච්චර කාලෙද? 3 කෝටි 60 ලක්ෂයක් ආයුෂයි අපේ අවුරුදු නේද? ලෝභ හිතෙනවා පොලත් ලෙව කනවා. යකෝ මේක මොකද්ද? මේක හරි අල්පයිනේ. අරගෙ මෙහිමයි කියලා 3 කෝටි 60 ලක්ෂයක්. කොහටද? තවුතිසාවට. යාමේට 14 කෝටි 40 ලක්ෂයයි. 14 කෝටි 40 ලක්ෂයක් අපේ අවුරුදු එහෙද පරමායුෂ. යාමේට තුසිතේ 57 කෝටි 60 ලක්ෂයක්. 57 කෝටි 60 ලක්ෂයක් පරමායුෂයි තුසිත දිව්‍ය ලෝකයේ. අපේ වෙන නිම්මාන රතියට 2 කෝටි 230 කෝටි 40 ලක්ෂයයි. කෝටි 230කුයි ලක්ෂ 40ක්. කොහටද? නිම්මාන රතිය.
සෙල්ලම්ද වැඩි. දැන් කොහෙද හිත යන්නේ? මේ චූටි තැනකටද ලොකු තැනකටද? එතෙන්ද ගිහිල්ලා පස්සේ නවත්තන තැන දිනව ධර්මයේ අපි වරන් ගිහිල්ලා හැබැයි. පරිනිම්මිත වර්ෂවත්තිය කොච්චරද? 921 කෝටි. කෝටි 921කුයි ලක්ෂ 60ක් පරමායුෂ තියෙනවා. සැතපොන් 42000යි මෙහි ඉඳලා කොහාටද? සාතුම් මහරජින් එතන දැන් ආයෙ 42000යි තාවතින්සේට ඒ වගේ 42න් 2 42000න් 2න් 2 තමයි යොදුන් 42000න් යන්නේ උඩට. ඒවෙන් උඩින් ආයේ 5,80,000 ගිය තැන තමයි පරිනිම්මිත වස්යවත් ඉඳලා යොදුන් 5,80,000 ගිය තැන තමයි මොකද්ද මේ බ්‍රහ්ම පාරිසජ්ජේ රූපී බ්‍රහ්ම ලෝක. එහෙම යන්නේ 5,80,000. මගෙන් අහන්න එපා කවුද ඔක මෙන්නේ කියලා. ඒ විදිහට එතකොට මේ ආයුෂ බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් තියෙන. එතකොට ඔන්නෝම දිව්‍ය ලෝක තියෙනවා. බ්‍රහ්ම ලෝක තියෙනවා. හරිද? එතකොට මෙන්න මේ දිව්‍ය ලෝකවල යම් කෙනෙක් ඉපදුනා නම් ඉපදුනේ කුමක් නිසාද? යතා රූපාය සද්දාය සමන්නාගතා තා දේවතා තතෝ චුතෝ ඊතෝ චුතෝ තත්තුපපන්නම්. මෙතනින් චුත වෙලා ඒගොල්ලෝ එහෙ ගිහිලා ඉපදිලා ඉන්නවා. මයම්පි තථා රූපා සද්දා සංවිජ්ජති. මටත් ඒගොල්ලන්ට වගේම තියෙනවා මොකද්ද? ශබ්ද. චාතුම් මහරජිකේ ශ්‍රද්ධාව නිසා යම් දෙවියෙක් ඉන්නව නම් ඕනම දිව්‍ය ලෝකෙද ඒ බඳු ශ්‍රද්ධාවක් මටත් තියෙනවා කියලා මෙයා මෙනෙහි කරනවා තමන්ගේ ශ්‍රද්ධාව. සාක්ෂිය කවුද? නෑ. අරගොල්ලෝ තියන් ඉන්නේ. ඒගොල්ලෝ ගියේ මොකක් නිසාද? ශ්‍රද්ධාව නිසා. නම් ඒ ශ්‍රද්ධාව මට දැත තියෙනවද නැද්ද? දෙවිලෝ කියන ශ්‍රද්ධා ප්‍රමාණ ශ්‍රද්ධාව මඩේ ගහපු ඉන්න වගේ ශ්‍රද්ධාවක්ද? ඉන්ද්‍රකීලයක් වගේ ශ්‍රද්ධාවක්ද? අන්න ඒකයි වැදගත් වෙන්නේ. නිකම්ම ශ්‍රද්ධාව නෙවෙයි. යථා රූපින සීලෙන් සමන්නාගත තා දේවතා ඊතෝචුතා තත්තුපවන්නා. යම් සීලයකින් ඒගොල්ලෝ මෙතනින් චුත වෙලා එහෙ ඉපදුනා නම් ඒ සීලය මටත් තියෙනවා. ඒගොල්ලන්ගේ ධර්මඥානෙ මටත් ශ්‍රුතේ මටත් තියෙනවා. ඒගොල්ලෝ දන් දීපු විදිහට මමත් දන් දීලා තිනවා දන් දෙනවා. මටත් ඒ වගේ ප්‍රඥාව තියෙනවා. කියලා මෙයා තමන් තුලින් ඒ ಗುಣ පහ දකිනවා. එහෙම දුන ගන්නට යස්මින් මහා නාම සමේ අත්තනෝච තාසන දේවතානම් සද්දන්ත සීලන්ත සුතන්ත චාගන්ත පඤ්ඤාන්ත තම අනුස්සරති. අන්න අර දෙවිය සාක්ෂි වශයෙන් තියාගෙන තමන් තුළ තියෙන සද්ධාව, සීලය, සුතය, ඡාගය, ප්‍රඥාව නේද? මේ පහට මොකද්ද කියන්නේ? ශේක බල. සද්ධා, සීල, සුත, ඡාග, ශේකේ හික්මෙන්ෙක් තුල වැඩෙන්න ඕන ධර්මතා පහක් මේ කියන්නේ. ඒ මන් තුලක් තියෙනවා. එහෙම තියෙන මෙයාට මොකද්ද ඇති වෙන්නේ? මේක මෙතන ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය, සමාධිය ඇති වෙනවා. මෙන්න මේකමත් හිතා ඔබ යන්නේන විට මේක හැසිරෙන්න කියනවා. මහා නාම ශාක්‍ය පුත්‍රයාට බුදුහාමුදුරු මොකද්ද කියන්නේ? ඔන්න ඔය කරුණු 6 බුද්ධානුස්සතිය වඩන්න යන්නේන විට ජීවිතේ ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය, අනුස්සතිය. දස අනුස්සතියක් තියෙනවා කමඨහන් වල. දස අනුස්සති කියලා. ඔය ඒ 10න් ඔය 6ක් කිව්වේ. තව එකක් තියෙනවා ආනාපාන සති, කායගත සති, මරණානුස්සති, උපසමානුස්සති කියලා 4ක් තියෙනවා. 10ක් තියෙනවා අනුස්සති භාවනාව. එයින් 4ක් ඕවා මහා ලොකු ලාභයක් තියෙන්නේ. හැබැයි අපිට අමතක වෙනවා අපි ලොකු ප්‍රශ්නයක් තුල යනකොට ඕවා එන්නේ නැහැ. හැබැයි ඕවා අරගෙන ඔය කටයුතු කරන්න මහා නාම ඔබට ලොකු ලාභයක්මයි කියනවා. ඔය අනුස්සති වල ඉන්නකොට පාරේ හැප්පිලා මලුත් නේද? මහා නාම මහාන කතාවක් නේ. නේද? මහා නාම සූත්‍රේ ဒုတိ ය මහා නාමද කොහෙද? පඨම මහා නාමද කොහෙද? මේ අහනවා කපිලවත් යනකොට කුලප් වෙච්ච අලියෙකුට හැප්පිලා මලුත්, අස්සයෙකුට හැප්පිලා මලුත්, මම වාහනයක කරත් එක හැප්පිලා මලුත්, හදිසියෙන් දුවන මිනිහෙකුගේ ඇඟේ හැප්පිලා මම වැටලා මලුත් මගේ ගතිය කවර වෙයිද? මහා බයි මහා නාම මහා බයි බය වෙන්න එපා, කොල්ලෝ බය වෙන්න එපා කිව්ව බුදුහාමුදුරුවෝ. නේද? ඔව් ඒ වගේ ඔබ වහන්සේ ගැන මතක් වෙන්නේ නැහැ ධර්මයේ ගැන
ඇත්තට වාහනේ හැප්පෙන වෙලාවේ මතක් වෙයි සාමාන්‍ය කෙනෙකුට. හැබැයි ධනංජානි ගතින් නම් භාණ්ඩයක් වටනොත් නම බුද්ධාය නම බුද්ධාය. හැමතිස්සෙම බුදු ගුණ. එතන මහානාමට කියනවා බය වෙන්න එපා මහානාම. ජස්ස කස්සිත මහානාම දීඝරත්තං සෑහෙන කාලයක ඉඳලා ශ්‍රද්ධා පරිභාවිතං සීල පරිභාවිතං සුත ඡාග පඤ්ඤා පරිභාවිතං කාලයක ඉඳලා සද්ධා සීල සුත ඡාග පඤ්ඤා වඩාගෙන එනවනම් කාලයක ඉඳලා මේ දැන් පටන් ගත්ත එක නෙවෙයි. හැබැයි දීර්ඝ කාලේ ඉඳලා එයා පිරිහෙන කෙනෙක් නෙවෙයි. තස්ස යෝහි කායං කායෝ එබඳු කෙනෙක්ගේ කය ඉදේව කාකාවා ගිජ්ජාවා කුලලාවා සුපානාවා සිගාලාවා විවිධාවා පානක ජාතක් කාදන්ති නොයේ සත්තු කනවලු ඒ ශරීරය මලකට පස්සේ මොකද වෙන්නේ අපේ මහත්තයෝ මේ කය අද නම් ඉතින් ආදානාකාරී අලු කරනවා නැත්තම් වල දාන ඉස්සර එහෙම තිබුණේ නැහැ නේ අපේ කළුබෝවිල උපාසකතුමා නේද මොකද කළේ අර උදි කැලලක ඇදුවා කැලෑවට ගිහින් දැම්මා ඕක තමයි මිනිස්සු හාමුදුරුවෝ කියලා ගන්න අන්තිමට අර දෙදි සිවුරු මහ ගන්න දැන් එහෙම නැහැ දැන් ඉතින් ඒ කලාතුරකින් මරලා ගිහින් දැම්මොත් කැලෑවකට ආදිස්සිය එහෙම කන්න තියෙන්නේ එතකොට ඒ සත්තු කාලය යනවලු හැබැයි යම් සිතක් ඇද දීර්ඝ කාලයක් තිස්සේ වඩපු ශ්‍රද්ධා සීල සුත ත්‍යාග පඤ්ඤා වඩලා තියෙනනම් කාලයක් තිස්සේ ඒ හිතනම් පල්ලෙහාට යන්නේ නැහැ ඒ සිත යන්නේ උඩට කියනවා නේද උදාහරණයක් දෙනවා තෙල් කලයක් මේ කියන්නේ ගිතෙල් කලයක් හරි ගිතෙල් මොනවද තානික කිරි කලයක් ගිතෙල් කලයක් කොහොම මොකක්ද තියෙන්නේ මේ වතුරක් මැද ගිහිල්ලා මැටි වාදනේ බින්දොත් අපේ අශ්වින් මහත්මයා මොකද වෙන්නේ මැටි කටු වලට මැටි කටු ටික උඩ යනවා තෙල් ටික යට යනවනේ නේද නෑ මම බැලුවේ කොහෙද මේ ඉන්නේ කියලා කට්ටිය හරිද එතකොට මැටි කටු ටික යට යනවා තෙල් ටික උඩව එහෙනම් අර කාලයක් තිස්සේ දිනු කරපන් හිතන්න අනේ අද අපි මේ සිල් ගත්තා පැය ගානේ නෙමෙයි එහෙම නෙමෙයි මේක හරි ලොකුවට සපෝට් කරනවා අර ලොකු තැනකදී දැන් මේ සිත හිතා යන්නකෝ අද ගෙදර යන ගමන් අතරේ මගදී මම අද එන ගමන් අර බණ කතාවක් කිව්වේ අපේ කලන නේද අර අම්මා මල් 4ක් කඩාගෙන ගියා ජාතු චෛත්‍යයට පූජා කරන්න නමුත් කුලප් වෙච්ච වැස්සියක් යන්න අම්මට මල් ටික වැටකොළු මල් 4යි මල් පූජා කරගන්න හම්බුනේ මහා මගේ වැස්සි යනලා අම්මා මලා හැබැයි අම්මා ආවේ බුදුහාමුදුරන්ගේ ගුණ මතක් කර මේ චෛත්‍ය වඳින්න ආවේ එන අතරේදී වැස්සි යනලා මලා අම්මා මලා මහා පාරේදී අම්මා කෙලින්ම උඩ බලනවා මං කවුද කොහින්ද මේ ආවේ මෙහෙම සිද්ධියක් නෙවෙලා තියෙන්නේ ඔය අතරේ නේද අය රිපීට් කරන්න එනවා මට ඉතින් තුන්දෙනාට කිව්වේ උදේද්දි මේ සක්‍රය එනවා මාතලිත් එක්ක කොහටද නන්දන උයනට විනෝද වෙන්න එන අතර දැක්කා මන් නොදන්න වගේ මාලිගා විමානයක් මන් නොදන්න දෙලගන මගේ හැට හම්බ වෙච්ච නැති එක්කෙනෙක් මෙහෙ ඉන්න බෑ මේ අලුතෙන් ආපු එක්කෙනෙක් ඇහුව කවුද කොහෙන්ද ආවේ විස්තරේ කිව්වා මොකද්ද කරපු පින කියලා ඇහුවා පොඩි එකක් කිව්වා පොඩි පිනක් කිව්වා මොකද්ද බුදුහාමුදුරන්ට මල් 4ක් පූජා කරන්න ගියා පූජා කරගන්න හම්බුන්නේ අතරමඟදී වැස්සියෙක් කනලා මල පූජා නොකර උන්වහන්සේගේ ගුණ මෙතේ හිතා යද්දි වැස්සියෙන්ලා මැරලා මෙච්චර දෙයක් ලැබුණා නම් මල් ටික පූජා කරගත්තා නම් කොහොම පිනක් ડોක්ටර් ජගත් ලැබෙයිද කියලා මේ දෙවඟන ශක්‍රයාගෙන් අහනවා ශක්‍රයාට හරි සතුටුයි බුදුහාමුදුරේ ගුණ මනෙහි කරමින් යද්දි වඳින්නවත් හම්බෙලා නැතුව පූජා කරගන්නවත් නැතුව මේ ශා ලැබුණා නම් වන්දනා කළාම කොච්චර දෙයක් පූජා කළාම ලැබෙයිද අරෝපං කොල්ලෝ සිළු මිනිසෑයට වාහනේ කිව්වා යන්න ගියේ කොහටද මල්වත්තට දැන් වාහනේ අරෝපං කිව්වා කොහටද සිළු මිනිස් සෙල්ලන්නේ බුදුගින මානසිකාරය කර ධාතු වඳින එක ඇයි කේශ ධාතු නේද භාග්‍යවතුන් වහන්සේගේ කේශ ධාතුන් තැන්පත් කළ සිළු මිනිස්සය ශක්‍රයනි හැදුව ඒකට වඳින්න යමන් කිව්වා ඒ නිසා මේ ශ්‍රද්ධා සීල සුත ත්‍යාග කාලාන්තරයක් තිස්සේ වඩලා වගේම දැන් කරන පින්කමක් දැන් මානසිකාරය කරමින් යනවා ඔබව කවදාක්වත් පින්වතුනි ඒ සිතවිල්ල පල්ලෙහාට හෙලන්නේ නැහැ ඔබව පල්ලෙහාට එදා දැම්මෙත් අද දාන්නෙත් හෙට දාන්නෙත් ඔබේම වැරද්දක් මොකද්ද නරක සිතවිල්ලමයි ඒ සිතේ ස්වභාවයේ ගවේෂණය අනුව හැමතිස්සෙම
අවධාරණය කරනවා. කොහොමද සිත පවත්වන්න ඕනේ? කොහොමද සිත ප්‍රත්‍යක්ෂා කරන්නේ? මොකද්ද අපි අයින් කරන්න ඕනේ? මොකද්ද දියුණු කරන්න ඕනේ? කොහොමද මේක දකින්න ඕනේ කියලා. එහෙනම් මේ යන්නේ හැමතිස්සෙම එදිනදා ජීවිතේද මහානාම ආපු හැටියට මේ අපේ එදිනදා ජීවිතයේ වැඩ බහුලයි. එබඳු කෙනෙක් වශයෙන් අපි කුමද්ද වරින් වර කළ යුත්තේ කියලා අහනකොට ඔබ ඉඳලා බුදුගුණ වඩන්න කිව්වා. යන්නේන ඉරියව් හතරෙදිත් වැඩ කටයුතු ආරම්භ කරන වෙලාවෙදිත් කරදර මැද්දේ ඉන්නකොටත් නේද? සමහරවිට කරදර මැද්දේ ඉන්නකොට කරදරෙන් නිදහස් වෙන්න එළියට රණ්ඩු වෙලා යන්නේ නේද? ප්‍රශ්න පිට යන්නේ. ඒක මහත් එක් ගෙදර ප්‍රශ්නයි කියලා කර නෝනත් එක අප්සෙට් කියලා තායිලන්තයේ අචංචා ආම්දුරුවන්ගේ ආරණ්‍යයට ආවා. උන්වහන්සේ හම්බ වෙන්නේ. ඒත් උන්වහන්සේ විශාල පිරිසක් එක්ක බණ කියනවා. දැන් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නක හොඳ නෑ මම ආපු එකේ ඉදලක් කරන් අතු ගන්නවා කියලා එතුමා මේ එළියේ මිදුලක් අතු ගන්නවා. එහෙම අතු ගාලා ඉවර වෙලා අතු ගන්නවා. ඒතර පිටිපස්සෙන් ඇවිල්ලා කවුද මේ තිබ්බා මේ වගේද අත තිබ්බා. ඊට පස්සේ මේ ඇයි කවුද බලනවා නායක හාමුදුරු අචාන්චා හාමුදුරු ඔබ අතු ගන්නවද? හොඳයි අතු ගන්නවා නම් 100ක් ඒකට අවධානය දීමින් අතු ගන්න කිව්වා. උන්වහන්සේ ගියා. කිලෝමීටර් ගානක් තිස්සේ ආයේ උන්වහන්සේව හම්බ වෙන්න දැන් හම්බුනේ කතා කරන්න. නමුත් එක උපදේශයක් හම්බුණා. මොකද්ද? කරන වැඩේට 100% සිහිය යොදවන්න. ඔය වගේම මේ ආරණ්‍යයේ මට ඉන්න බැරිද දවස් 3ක් කියලා ඇහුවා. අපෝ ඔබලා වගේ අයට තමයි ඉන්න පුළුවන් ඉන්න කිව්වා. දවස් 3ක් ඉඳලා මේ දායකතුමා පන්සලේ හාමුදුරුවන්ට කියන ස්වාමීනි මම දැන් යන්නම් මගේ හිතට හොඳයි වගේ. හොඳයි. ඇයි මොකද කියලා? නෝනත් එක පොඩි අවුලක් ගියා. මට හිතුණා ආරණ්‍ය වල දවස් 3ක් ඉන්න ඕනේ කියලා. එයා හිත නිවාගත්තේ ආරණ්‍යෙට. එයා ඥාතීන්ට කියන්න ගියේ නෑ. ප්‍රශ්න ගැන හිතා දුක් වෙන්න ගියේ නෑ. එනිසා මේ මනසට එන පීඩනයේ වළක්ව ගන්න ධර්මයෙන් බේත් තියෙනවා. විවේක පරිසරයක් අනුගමනය කරන අර වගේ ධර්ම කාරණා මෙනෙහි කරන්න කියන කාරණාව භාග්‍යවතුන් වහන්සේ මතක් කළා. ඉතින් අපේ ජීවිතේට මේක ගලපන්න කියන කාරණාව තමයි කෙටියෙන් කියන්න තියෙන්නේ. මේ ඊළඟට මේ හරක් ගාලක් තියෙනවා කියන්නකො. ගව ගාලක්, ගවේසි හඳුරු ගව ගාලක්. ගව ගාලේ ඉන්නේ මොකද? හරක්නේ. ගව ගාලේ ඇතුලේ අර කුඤ්ඤලි අණු පිටෝලා තියෙනවා. ඒකේ හරක් බැඳලා ඉන්නවා. බැඳලා ඉන්න සමහර හරක් ඕක ඇතුලෙම බැඳිලා ඇතුලෙම ඉන්නවා. සමහර හරක්ගේ ලනුව දිග නිසා ගාල ඇතුලේ නෑ. ගාලෙන් පිට ඉන්නව. බැඳිලා ඉන්නේ කොහෙද? බැඳිලා ඉන්නේ ඇතුලේ. සමහරු ඇතුලේ බැඳිලා ඇතුලෙම ඉන්නවා. සමහරු ඇතුලේ බැඳිලා ලනුව දිග නිසා කොහෙද ඉන්නේ? ගාලෙන් පිට. සමහරු ගාල ඇතුලේ බැඳලා නැහැ. ඇතුලට වෙලා ඉන්නවා. සමහරු ගාලේ ඉඩමත නිසා එළියේ කණු තියෙනවා. ඒවැය බැඳලා ඉන්නවා සමහර හරක්. ඒවැය බැඳලා එළියෙම ඉන්නවා. සමහර හරක් ඉන්නවා එළියේ බැඳලා හැබැයි සමහරරු අර අඳුරන කට්ටිය හම්බ වෙන්න කියලා ගහලා ඇතුලට ගිහිල්ලා ඉන්නවා. යාළුවෝ හම්බ වෙන්න. බැඳිලා ඉන්න බහරද? එළියේ. ඉන්නේ කොහෙද? ඇතුලේ. සමහර හරක් ඉන්නවා බැඳලා නැහැ මේ ඉන්නේ එළියේ. දැන් වර්ග කීයද? 6ක් ඉන්නවා. ඇතුලේ වර්ග 3යි එළියේ වර්ග. ඇතුලේ බැඳුලා ඇතුලෙම ඉන්නවා. ඇතුලේ බැඳලා එළියේ ඉන්නවා. ඇතුලේ බැඳලා නැතුව ඇතුලෙම ඉන්නවා. එළියේ බැඳලා එළියෙම ඉන්නවා. එළියේ බැඳලා ඇතුලට ඇවිල්ලා ඉන්නවා. එළියේ බැඳලා නැතුව එළියෙම ඉන්නවා. ඔය විදිහටම ලෝකේ සත්ත්ව කොටසක් ඉන්නවා. ඔය අපි මොක්කුද? අපි අයිති කොවටද? දැන් අපි ඇතුලේ බැඳිලා ඇතුලෙම ඉන්න අය. ඇතුලේ බැඳිලා ඇතුලෙම ඉන්න අය. අර සමචිත්ත පරියාය සූත්‍රය සරුත් මහ රහතන් වහන්සේ දේශනා කරනෝනේ. ඇවැත්නි උන්වහන්සේ දේශනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවක සම්නිපත 3ක් තිබුණානේ. මහා ප්‍රබල මට්ටමේ. මංගල සූත්‍ර දේශනාව, මහා සමය සූත්‍ර දේශනාව,
තුල රාහුලෝවාද සූත්‍ර දේශනා කෝටි ගණන් ලක්ෂ ගණන් දෙවි බඹුන් ආවා. ඒ දේශනා ලක්ෂ ගණන් රහත් වුණා කියනවා මේ දේශනාවලදී. මංගල තුල රාහුලෝවාද මහා සමය. මේ එක බුදුරජාණන් වහන්සේ නම එකම එක ශ්‍රාවකයෙකුට හම්බ වෙනවා එක ශ්‍රාවක සම්නිපාතයක්. ලක්ෂ ගණන් දෙවි බඹුන් මිනිස්සු එකතු වෙන තැනක් තමයි. ඒක අපේ මේ ශාසනය හම්බුනේ කාටද? ශරීඋත් මහරහතන් වහන්සේට. ශරීඋත් මහරහතන් වහන්සේ මේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනා කරනකොට මිනිස් යොදුන් 4 තිස්සේ මිනිස්සු ඇවිල්ලා පිරිලා දිව්‍ය ලෝක බ්‍රහ්මෝ ලෝක කට්ටිය ඇවිදින්න මෙහෙම දේශනාවක් කරනවා කියලා ආරංචි වෙලා ඇවිල්ලා ඉන්නවා. අනාස කියනවා මම ඔබලට දැන් සමචිත්ත මොකද්ද මේ අජ්ජත් සංයෝජනං ච ආවසෝ පුග්ගලං දේසිස්සාමි. ආධ්‍යාත්මික ආයතන තියෙන පුද්ගලයයි බාහිර ආයතන තියෙන පුද්ගලයයි දේශනා කරනවා. ඒ නිසා මම අර කලින් උපමාවක් කිව්ව ඕක සම්බන්ධ කරන් තමයි. ගවගාලි උපමාව. ආධ්‍යාත්මික ආයතන කාම ලෝකේට අයිති බැඳීම් වලින් ඉන්නේ තාමනේ. කාම ලෝකෙට අයිති වෙලා තියෙන්නේ. කාම ලෝකෙට අයිති වෙලා ඕරම්භාගිය දස් සංයෝජනම තමයි අපි ළඟ තියෙනවා. එයින් මේ ඊට පල්ලෙහා මට්ටමේ තියෙන ඕරම්භාගිය සංයෝජන පහ ඇතිව අපි මේ මනුෂ්‍ය ලෝකේ ඉන්නවා. බැඳිලා ඉන්න කොහෙද? ගවගාලේ ඇතුලේ. ඉන්නේ කොහෙද? ගවගාලෙමයි. හරිද? සමහර අය ගවගාලට බැඳිලා ඉන්නේ එළියේ. මනුෂ්‍ය ලෝකේ බැඳිලා කාම ලෝකෙට බැඳිලා හැබැයි දැන් රූපාවචර අරූපාවචර ධානය උපදවාගෙන සමාධියෙන්නේ අර මේ කෙලස් යටපත් කරන් තින්නේ. ඉන්නේ කොහෙද? කාම රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකවල. හැබැයි එතන නිදහස් වුණා මොකද වෙන්නේ? ආයේ එන්න වෙන්නේ ඇයි? බැඳිලා ඉන්නේ මෙහෙදනේ. සෝවාන් සකදාගාමි කට්ටිය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වල ඉන්නවා. සෝවාන් සකදාගාමි කට්ටිය. හැබැයි එන්න වෙනවනේ මෙහෙට. එයි ලනුම තියෙන්නේ මෙහෙනේ. බැඳීම තියෙන්නේ මෙහෙනේ. සංයෝජනේ තියෙන්නේ කොහෙද? කාම ලෝකේ නේද? බ්‍රහ්ම ලෝකේ ගියත් ආපහු ඒගොල්ලන්ට එන්න වෙනවා ධානය උපදවාගෙන අර වගේ සෝවාන් සකදාගාමි. ඒ ශකින් ආගාමි මෙහෙට එනවා. එතකොට ශරීඋත් මහරහතන් වහන්සේ දේශනා කරනවා ඒගොල්ලෝ සීලයෙන් ඉඳලා මේ ජීවිතය ඇත්තල මරණයෙන් පස්සේ අඤ්‍යතරං දේවනිකායන් උපපජ්ජති වෙනත් දෙව්ලෝක උපදිනවා. සෝ තතෝ චුතෝ ඒ චුත වෙලා ආගාමී හොති. ආපහු මෙහෙට එනවා. ආගන්තා ඉත්තත්තාය. අය මෙහි පැවැත්ම සඳහා එනවලු. දැන් එහෙනම් ඇතුලේ බැඳිලා ඇතුලේම නේද ඉන්නේ? ඇතුලේ බැඳිලා පිට නෙමෙයි ඉන්නේ. ඇතුලේ බැඳින්නේ නැතුව ඇතුලෙම ඉන්නේ කවුද? කාම ලෝකෙමයි ඉන්නේ. කාම භූමියෙම ඉන්නව කවුද? බැඳිලා නැහැ. රහතන් වහන්සේ. දැන් අපි බුදුහාමුදුරු රහතන් වහන්සේලා කොහෙද වෙදීදී? මනුෂ්‍ය ලෝකේ. කාම භූමියේ හිටියේ. මේ කාම භූමියේදී කෙලෙස් සහිතව නෙවෙයි හිටියේ. බැඳිලා නැහැ. එළියේ බැඳිලා ඉන්නවා. ඉන්නේ ඇතුලේ. එළියේ බැඳලා ඇතුලේ ඉන්නවා. කොහෙද? මේ ඉන්නවා රූපාවචර ධානය උපදවා ගත්තා. අරූපාවචර ඕරම් භාගීය සංයෝජන පහ නැහැ. දැන් තියෙන්නේ මොනවද මෙයාට උදුරු කරන්න? උද්දම් භාගීය. නම් මෙයාගේ මරණයත් එක්ක යන්න තියෙන කොහෙද? බ්‍රහ්ම ලෝක වලට නේද? බන්ධනේ කොහෙද තියෙන්නේ? එහෙ තියෙන්නේ. ඉන්නේ කොහෙද? මෙහි දැන් කෙලස් බන්ධන නැහැ. කාම බන්ධන නැහැ යාට. ධානය මට්ටමේ ඉන්නේ කෙනාට. එයා දැන් ඉන්නේ කොහෙද? දැන් අනාගාමී කෙනාද? නේද? සමතේ දියුණු කරලා මේ අනාගාමී වෙච්ච එක්කෙනායි විදර්ශනාව දියුණු කරලා අනාගාමී වෙච්ච එක්කෙනා ඉන්නේ කොහෙද? මෙහි ඉන්නේ. ඇතුලේ බැඳිලා තියෙන්නේ එළියේ. අර එළියේ බැඳිලා ඇතුලේ ඉන්නවා වගේ. සමහරු එළියේ බැඳිලා එළියෙම ඉන්නවා. බ්‍රහ්ම ලෝකේ ඉන්නවා. අනාගාමී වෙලා. හැබැයි මෙහෙට අනාගාමී හොති අනාගන්තා ඉත්තත්තං ආපහු ඒගොල්ලෝ මෙහි
එන්නේ නැහැ. ඒ නැති වෙන්න හේතුව කොහොමද කියනවා? එක්කෙනෙක් අර සන්තං චේතෝ විමුක්තිං උපසම්පජ්ජ විහෙරති. ශාන්තෝ අරූපාවචර ධානයක් උපදවාගෙන එතනින් විදර්ශනා කරලා අනාගාමී ඵලයටපත් වෙනවා. තව එක්කෙනෙක් කාමානං යේව නිබ්බිදාය විරාගාය උපසමාය පටිපන්නෝ හෝති. කාමයන්ගේ කලකිරිලා විරාගාය නොවැළීම පිණිස, කාමයන්ගේ නිදහස් වීම පිණිස, නිරෝධය පිණිස පිළිවන්. තණ්හාව, ලෝභය එහෙම කරලා ඒගොල්ලෝ යනවා. හරිද? එහෙම කියලා කොහෙද යන්නේ? රූපාවචර බ්‍රහ්ම ලෝකවල. එතන ඉපදිලා වෙන්නේ මෙහෙට එන්නේ නැහැ කියනවා. බන්ධනේ කොහෙද තියෙන්නේ? එහෙ. ඉන්නෙත් එහෙ. එළියේ බඳිලා එළියෙම ඉන්නවා. අනාගාමී වෙලා එහෙම පහත් වෙලා ඉන්නවා. බන්ධනයක් නෑ දැන්. එළියේ බඳිලා නෑ. කවුද? රහතන් වහන්සේ. සම්මේ බන්ධනය දැනගන්න කොහාටද ඇවිල්ලා තියෙන්නේ? කොච්චර දුරකටද අපි ඉන්නේ? කොච්චර මගක් ගෙවාගෙනද ඉන්නේ කියන කාරණාව. ඔය දේශනා කළාට පස්සේ ඔය කාරණාව ඔය ටිකයි තී සූත්‍රයේ තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් වෙන භාග්‍යවතුන් වහන්සේ කියන කාරණා ටිකක් තියෙනවා. දෙවිය ලක්ෂ ගණන්. ඒකේ දෙවිය කොහොමද ඉති ඉන්දිකාටු මොනතක් බිමේන ප්‍රමාණයක් තියෙනව නේද? අන්න ඒ ප්‍රමාණය දෙවියෝ කීයක් හිටියා කියනවද? 60ක් හිටියලු. ඉන්දිකාටු මොනතක් බිම වදින ප්‍රමාණය ඉදී දෙවිවරු 60ක්. ඇයි ඒ? එක එකනේ හැප්පෙන්නේ නැද්ද? නෑ, ඒගොල්ලන්ට ඒ තරමට සියුම් කයවල් මවා ගන්න පුළුවන්. සමචිත්ත කියලා කියන එක. සමසිත ඇති කරගෙන හැප්පෙන්නේ නැතුව වුණෝ හිටියා කියනවා. ඒ තරම් සුන්දර පරිසරයක තමයි දේශනාව සරුවත් මහ රහතන් දෙව් බමුණු ලක්ෂ ගානක් රාතුනලු. සෝවාන් ආදී මගපල් ලැබුපු අයගේ ප්‍රමාණය කියන්න බෑ. තමන් තුළ තියෙන සංයෝජනයි බාහිර සංයෝජනයි හොඳට දැනගන්න කියනවා. මේ අර විදිහේ තමන්ගේ එදිනදා ජීවිතයේ පැවැත්මට අදාළ මොනවද මේ අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. මොකද්ද? නිරන්තරයෙන්ම කළ යුතු. එහෙම නැත්නම් උනොත් මේ මනස යන රටාවට යන්න දුන්නොත් එයා අපිව නවත්තන්නේ බොහොම පල්ලෙහා තැනක. ඒ තරමටම මිතුරු වේශයෙන් ඇවිල්ලා හතුරෙක් වගේ මාව අල්ලලා විශාල අගාධයකට දාලා තියෙනවා. සමහර හතුරු වේශයෙන් ගිහිල්ලා වැඩේ කරගන්න බැරි වුණාම ළඟට එන්නේ මිතුරු වේශයකින් එන්නේ නේද? අර අන්තිම මරලා දැම්ම කියන කාවද ගාවට ගිහිල්ලා මිතුරු උපස්ථායක වේශයෙන් ඇවිල්ලා එයා ළඟට එනකොටත් හතුරා, උපස්ථාන කරද්දිත් හතුරා, මරණ වෙලාවෙත් හතුරා. එහෙනම් මේ පංච උපාදාන ස්කන්ධේ මෞගසේ හට ගන්නකොටත් ඉපදිච්ච වෙලාවේ දැනුත් තවත් ඉදිරියටත් පංච උපාදාන ස්කන්ධන යන්නේ. එයා හතුරෙක්ම කියලා දකින්න කියනවා. ඊට වඩා වෙන හතුරු නෑ. බාහිර හතුරු උපරිම මගේ ඇඟට පිහින් ඇල වෙඩි දෙලා කපලා කොටලා මරලා දායි. මේ හතුරු ආයෙ මාව සකස් කරනවා. ආයෙ මාව හදනවා. ඒ හැදිල්ල තමයි භයානක කියන කාරණාව බුදුහාමුදුරු ගොඩාක් අවධාරණය කරනවා. ඉතින් මේ වෙලාවෙත් ඒ බුදුහාමුදුරන්ගේ එක බණ පදයක් හරි මනස යොමු කරන්න ලැබෙන එකත් නේද? අවස්ථාවදී මෙයා කරමින් ගායස් ස්වාමීන් වහන්සේටත් ඉතින් අනිත් අයටත් තව මොකද්ද කාරණාවකුත් මතකයි මහත්යෙකුත් නේද? ඒක මේ පෙලක් වෙලාවට හිතනවත් දන්නේ අර එක දේශනාවක් ලොකු හෝල් එක දේශනයක් කළාලු. මිනිස්සුත් කැඳවලා එන්න කියලා. දැන් මේ දේශකේ ආරාධික දේශනේ පවත්වනවලු. පවත්වනකොට හදිස්සි මිනිහෙක් මේක එහාට මෙහාට පොඩි තුවක්කුවක්ද පිස්තෝලක් තියාගෙන හොයනවලු. වටපිට බල බලා. දැන් දේශකයට හරි දේශනේ කරන හරි බයයිලු දැන්. මේ මොකද මේ තුවක්කු තියාගෙන එහෙම. දැන් දේශකයාත් ගෙහි අර වචන ටික කියයි යනවලු. අර මිනිස්සුත් බය වෙලා. ඊට පස්සේ මේ ඇහුවලු ඇයි කියලා. නෑ ප්‍රශ්නයක් නෑ ඔබතුමාව දේශනේ කරා යන්න. මම බලන්නේ මූට කවුද ආරාධනා කරේ කියලා. චක්කවඩංකිත රත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පානි चावर छत्थ विभूषित
पादो ऐसहि तुई है पिता नारसिंहो सक्के कुमार वारो सुखुमालो लखन विथत पुण्य शरीरो लोकहिताय गातो नारवीरो ऐसहि तुई है पिता नारसिंहो पुण्य सशंख निभो मुख वन्नो देव नारायण पियो नार नागो मत्त गजिंद विलासित गामी ऐसहि तुई है पिता नारसिंहो खत्तिय संभव अंग कुलीनो देव मनुष्य पमासित पादो शील समाधि प्रतिष्ठित चित्तो ऐसहि तुई है पिता नारसिंहो आयतयुक्त सुसंठित नासो गोपमुखो अभिनील सुनेतो इंद्रधनु अभिनील भमुको ऐसहि तुई है पिता नारसिंहो भट्ट सुमट्ठ सुसंठित गीवो सिंह हनो निगराज शरीरो कंचन सुच्छ वियुत्थम वन्नो ऐसहि तुई है पिता नारसिंहो सीनित सुगंभीरा मंजु सुघोषो हिंदुलबंधु सुरत सुजीप हो विसति विसति सेत सुदंतो ऐसहि तुई है पिता नारसिंहो अंजन वन्न सुनील सुकेशो कंचन पट्ठ विशुद्धलालाटो ओषधि पंडुरशुद्ध सुन्नो ऐसहि तुई है पिता नारसिंहो गच्छति नीलपथे विय चंदो तारगणा परिविठितरूपो सावकमञ्जे गातो सामु निन्दो ऐसहि तुई है